समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද ප්‍රඥා ප්‍රදීප ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ විශ්‍රාමික වෛද්‍ය එල් අබේසිංහ මහත්මයා නුගේගොඩ සිට දායකත්වයේ ගන්නවා විශ්‍රාමික වෛද්‍ය පුෂ්පා පෙරේරා මහත්මිය නාවල පදිංචිය දන්ත හෙදී දයානි මංගලිකා මහත්මිය කළුබෝවිල රෝහල විශ්‍රාමික පරිපූර්ණක වෛද්‍ය දයානි කලන්සූරිය මහත්මිය මිරිහාන විශ්‍රාමික ගුරු නෙළුම් දේවී මහත්මිය මොරටුව මේ පින්වතුන් එක්සත්ව එක්සිත්ව අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා NV බන්දුමති මෑණියන්ගේ 87 වන ගුණ සැමරුම සියලු දෙනාගේම මියගිය දෙමාපියන් ඇතුළු ඥාති හිත මිතුරන්ට අපවත් වී වදාළ සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න. NV බන්දුමති මෑණියන්ගේ 37 වන ගුණ සැමරුම. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනෝ බිනාත් නිදුල අබේසිංහ පුතුගේ 23 වන උපන්දිනයට නිරෝගී සුව හා දීර්ඝායුෂ පැතීම දායකත්වයේ දරන සියලු දෙනාගේම සුජීවත්ව වෙසෙන සියලු දෙනාට නිරෝගී සුවය හා නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කිරීම ආදී ප්‍රාර්ථනාවන් මේ පින්වතුන් තුල තියෙනවා. අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ප්‍රඥා ප්‍රදීප විශේෂයෙන්
බලාපොරොත්තු වන්නේ තරුණ දුවදරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකරන්න. පින්වතුනි, රටක ජීවත් වන වැදගත්ම පිරිස තමයි තරුණ දරුවෝ, දුවල පුතාලා. රටේ ජීවනාලිය කියලා කිව්වොත් ඒ නිවැරදි. ඒ නිසා රටේ අනාගතය බාරගන්න ඉන්න මේ දුවල පුතාලා හොඳින් හැදුනොත් වැඩුනොත් තමයි සමස්ත දේශයේම සුඛිත මුදිත වෙන්නේ. ඔවුන් නොමග ගියොත්, ඔවුන් වැරදි තැනකට ආවොත්, වැරදි ආකල්ප ගතිසිරිත් ඔවුන් තුල ඇති වුණොත් සමස්ත දේශයක්ම විනාශ මුඛයට යනවාට සැකයක් නැහැ. ඒ නිසා පින්වතුනි, තරුණ දරුවෝ ටික තමයි විශේෂයෙන් හදාගන්න ඕන. තරුණ දුවල පුතාලා හොඳින් හැදුනොත් ඔවුන්ගෙන් ආදර්ශය ගන්නා බාල පරපුරද ඒ ඔස්සේ ගමන් කරන්නට පෙළඹෙනවා. දුවේ පුතේ, අපි තුල ආකල්පයක් තියෙනවා. ගුණධර්ම ආරක්ෂා කරන්න ඕන, සිල් රකින්න ඕන, බණ අහන්න ඕන, භාවනා කරන්න ඕන වයසට ගියාමයි කියලා. මෙවැනි වැරදි චින්තනයක් තියෙනවා. මේක වැඩිහිටිය තුලක් තියෙනවා. තරුණ දුවල පුතාලා ආගමට දහමට සමීප වුණොත් සමහර අම්මල තාත්තලා බය වෙනවා. මෙයා පන්සල් යනවා වැඩි, මෙයා බණ අහනවා වැඩි, භාවනා කරනවා, ඉදිරියේදී මහාන වේද දන්නේ. ඔහොම කියන අය ඉන්නවා. ඒ වැඩිහිටිය තුලත් ඒ වැරදි ආකල්පය තියෙනවා. තමන්ගේ දරුවෙක්, තරුණ දුවෙක් පුතෙක් ආගමට දහමට සමීපව ධර්මයට අවධානය යොමු කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, භාවනා කරමින්, බෝධි පූජා, බුද්ධ පූජා කරමින් දෛනික ජීවිතේ කටයුතු කරනවා නම් මොනතරම් වාග්යක්ද? සමහර දරුවෝ අයාලේ යද්දී, සමහර දරුවෝ රස්ති අඩු ගහද්දී, සමහර දරුවෝ වැරදි ක්‍රියාකලාපයන්ට අවතීර්ණ වෙද්දී, ගුණ නුවණ ඇති දරුවන් මේ විදියට කටයුතු කිරීම පිළිබඳව වැඩිහිටියන් ප්‍රශංසා කළ යුතුයි. ඒ වැරදි ආකල්පය අපිට කොහෙන්ද ආවේ? මේකත් ಭಾರತයේ බමුණු මතයකින් ආපු දෙයක්. මොකද බ්‍රාහ්මණ ආගම ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවනේ. ඒ නිසා වැරදි ආකල්ප අපිට ආවා. බමුණන් තුල තියෙනවා ඉගැන්වීමක්. ජීවිතය, දරුවෙකුගේ ජීවිතය නැත්තම් පුද්ගලයෙකුගේ ජීවිතය කොටස් 4කට බෙදුවා. බෙදලා කියනවා ශෛෂ වේභ්‍යස්ත විද්‍යානාම් යෞවනේ විෂයයිෂීනාම් වාර්ධකේ මුනි වෘත්තීනාම් යෝගේ නාන්තේ තනුත්‍රජාම්. ශෛෂ වේභ්‍යස්ත විද්‍යානාම්, කුඩා කාලේ කරන්න ඕන ඉගෙන ගන්න එක. යෞවනේ විෂයයිෂීනාම්, යෝන් කාලේ, තරුණ කාලේ කරන්න ඕන කම්සුව අනුභව කරන එක. වාර්ධකේ මුනි වෘත්තීනාම්, ඊළඟට
මැදිවියේදී මුනි වෘතයක් ගත කරන්න ඕන. යෝගේ නාන්තේ තනුත්‍රජාම් වයෝ වෘද්ධ වුණාට පස්සේ තමයි යෝගී ජීවිතයක් භාවනානුයෝගී ජීවිතයක් ගත කරන්න ඕන. ඕක තමයි බමුණු ආකල්පය. මෙන්න මේ ආකල්පය අපේ අම්මල තාත්තලාගේ තොළුවේ තියෙනවා. ඒ නිසා දරුවෙක් කුඩා කාලේ ඉගෙන ගන්න තරුණ කාලේ ආගමට දහමට ලැබියාවෙන් කටයුතු කරන්න එපා. ඒ කාලේ කම්සුව අනුභව කරමින් රැකියා කරමින් විවාහ වෙමින් ක්‍රියා කරන්න. අර වයෝ වෘද්ධ වුණාට පස්සේ තමයි ඕන්න පන්සල මතක් වෙන්නේ, පන්සලට යන්නේ, භාවනා කරන්නේ, බණ අහන්නේ, බුද්ධ පූජා තියන්නේ, මල් පහන් පූජා කරන්නේ, බෝධි පූජා කරන්නේ. මේ සේරම වයසට ගියාම අර බමුණු ආකල්පයෙන් තමයි පෝෂණය වෙලා ඔය විදියට සිද්ධ කරන්නේ. ඒක සම්පූර්ණ වැරදි. අපි බ්‍රාහ්මණ ආකල්ප පිටු දකින්න එපාය. ඒ නිසා තරුණ දුවේ පුතේ වයෝ වෘද්ධ වුණාට පස්සේ සිල් රකින්න දෙයක් නැහැ. සිල් ඉබේ රැකෙනවා. ඒ ඉතින් මොනවත් කර කියා ගන්න බෑනේ. ඒ නිසා පස්පව් දස අකුසල් කරන්න හැකියාවක් නැහැ. යන්න ඉන්න බෑ, හරියට කතා කරගන්න බෑ, හරියට වාරුනේ. මෙහෙම වුණාට පස්සේ සිල් රකින්නවා කියලා සිල් රෙද්ද පොරෝගෙන වැඩක් නැහැ. එහෙනම් අවශ්‍ය වෙන්නේ මොකද්ද? තරුණ කාලේ ආයාසයෙන් සිල් රකින්න එකයි. ඒ නිසා තරුණ කාලේ තමයි හිතට ශක්තිය, ජවය තියෙන්නේ. වයෝ වෘද්ධ නාම වාඩි වෙලා ඉන්න බෑ. බණක් අහන්න බෑ, නිින්ද යනවා. භාවනාවක් කරන්න බෑ, නිින්ද යනවා. සක්මන් භාවනාවක නිරත වෙන්න බෑ, කකුල් දෙකේ අමාරුව. එතකොට මේ කිසි එකක් නිසියාකාරයෙන් සිද්ධ කරන්න බෑ. තරුණ කාලේ තමයි ඒකට ශක්තිය, ජවය තියෙන්නේ. ඒ කාලේ තමයි අවශ්‍ය වෙන්නේ මොනව කරන්නද? සිල් රකින්න, භාවනා කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, බෞද්ධ පිළිවෙත් පුරන්න. ඒ කාලේ තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැතුව වයෝ වෘද්ධ නාම නෙමෙයි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තරුණ දරුවෙකුට තරුණ වියේදී ඇති වෙනවා විවිධ මදයන්. එක එක්කෙනාට ඇති වෙනවනේ. මත්වීම්, සමහරුන්ට ಜಾති මදය, ගෝත්‍ර මදය, ආරෝග්‍ය මදය. ඔය වගේ මත්වීම් වෙනවා. ඒ අතරේ තමයි යොබ්බන මදයක් ඇති වෙනවා තරුණ දරුවන්ට. දැන් මේකෙන් මේ මත්වීම් වුණාම මෙතනින් කවදාවත් දියුණුවක් නැහැ, පිරිහීමක් මිස. ಜಾති තද්දෝ ධනත් තද්දෝ ගොත්ත තද්දෝ චයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තං පරාභවතෝ මුකං. ඒ නිසා පරාභව, පිරිහීමටපත් වෙනවා. ಜಾති මදය, ගෝත්‍ර මදය, ධන මදය තියෙනවා. ඒ නිසා මේ යොබ්බන මදය, යෞවන මදය කියලා කියන්නේ මම තවම තරුණයි. ඒ නිසා මට ශක්තිය තියෙනවා, ජවය තියෙනවා. මම අනිත්‍ය කියන ඒවා අහන්න ඕන නෑ. මගේ අදහස තමයි නිවැරදි. දැන්ම පින් කරන්න අවශ්‍ය නෑ.
ඒකට තව කල් තියෙනවා. මෙන්න මේ වගේ අදහස් ඇති වෙන්නේ මේ යොබ්බන මදය හිවත් තරුණ කමින් මත්වීම නිසා. තමන්ට ශක්තිය ජවය තියෙනවය කියලා, තමන් සියල්ල දන්නවා කියලා, කෙනෙක් දෙන අවවාද අනුශාසනා මට අවශ්‍ය නැහැ කියලා මේ වගේ කටයුතු කරන තරුණ දරුවන් ඉන්නවා. ඒ තරුණ දරුවන් ඒ යෞවන මදය යොබ්බන මදයෙන් මත්තුනොත් කවදාවත් ඔවුන්ට ඉදිරියට යන්න බෑ. ඔවුන් තුළ ආර්ථික වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. සමහර තරුණ තරුණියන් තුළ පවතින අදහස් අතරේ තියෙනවා රැඩිකල් වාදී අදහස්, භෞතිකවාදී අදහස් තියෙනවා. ආගමෙන් ධර්මයෙන් වැඩක් නැහැ. සාම්ප්‍රදායික ඥාණයෙන් කිසිම වගතුවක් නැහැ. ආචාර ධර්ම ඒවා වැඩකට ඇති දේවල් නෙවෙයි. වැඩිහිටියන් කියන්නේ යල් පැන ගිය අදහස් තියෙන අය. තමන් විවිධ කූට උපක්‍රම වලින් වැරදි වැඩ වලින් කොහොම හරි මුදල් උපයන්න ඕනේ කියන හැඟීම, ලිංගික පහස ලබා ගැනීම සඳහා ආගමික හා සමාජික නීති උල්ලංඝනය කිරීම, අසත්‍යයෙන් සත්‍ය යටපත් කිරීම, දුම්වැටි මත්වතුරෙන් පෞරුෂත්වයේ සොයා යාම, මෙන්න මේ වගේ ලක්ෂණ සමහරු තුල තියෙනවා. ඒ නිසා අපේ තරුණ දරුවෝ මෙවැනි තැනකට ඇද වැටෙන්න එපා. තරුණ ජීවිතයක් කියන්නේ ඊටාම වටින දෙයක් කියන එක තේරුම් ගන්න. ආයිත් ඔය තාරුණ්‍ය එන්නේ නැහැ. ඒ නිසා තරුණකම තියෙන කාලේ තමයි උපරිම ගුණාත්මක ජීවිතයක් ගත කරන්න ඕන. ඇත්ත ඇති සැටියෙන් දැකලා කල යුතු දේ කල යුතුයි කියලා තීරණය කරගෙන සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ සරුදේ සරු හැටියටත් નિසරුදේ નિසරු හැටියටත් දැකලා තමන් කටයුතු කරනවා නම් අම්මා තාත්තා වැඩිහිටියෝ ගුරුවරු අසල්වාසීන් මේ අයත් එක්ක අම්මල තාත්තලා තුල තිබුණනම් වැරදි ආකල්ප තරහමරහ අපිත් ඒව ඒ විදියටම ඉස්සරහට ගෙනියන්න ඕන නෑ. අපි අසල්වාසීත් එක්ක හොඳින් ඉන්න. තරුණ දුවල පුතාලට පුළුවන් උදව්වක් උපකාරයක් කරන්න ඕනුනොත් ඒකට මැදිහත් වෙන්න. ගමේ පන්සලේ පින්කමක් උත්සවයක් සංවිධානය වෙනවනම් ඒකට තමන්ගේ දායකත්වය දෙන්න. මොකද ඔබට තමයි මේව කරන්න පුළුවන්. ඒ නිසා සමහර වැඩිහිටියොත් අකමැති වෙන්න පුළුවන්. නමුත් ඒ අකමැත්ත ඔබ සැලකිල්ලට අරගෙන ඒවයි මගාරින එක නෙමෙයි කරන්න ඕන. ඔබ ඉදිරියට ඇවිල්ලා වැඩ කරට එකයි. දැන් අපිට පේනවා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව වගේ රටකට ගියහම
දැන් ලංකාවේ නිවසක වැඩියෙන් කටයුතු කරන්නේ පින්කමක් වේවා උත්සවයක් වේවා තරුණ දුවල පුතාලා ඉස්සරහට එන්නේ නැහැ. ඒගොල්ලෝ ඉස්සරහට දාන්නත් අම්මලා තාත්තලා කටයුතු කරන්නේත් නැහැ. හැම එකේදීම අම්මලා තාත්තලාමයි ඉදිරියට එන්නේ. වැඩිහිටියෝ ටිකමයි ඉදිරියට එන්නේ. පන්සලට ගියත් තරුණ දරුවෝ පැත්තකට දාලා අර වැඩිහිටියෝ ටික ඉස්සරහට එනවා. එතකොට ඒගොල්ලෝ කරන ටික විතරයි හරි තරුණ දරුවෝ කරන දේ වැරදි. මෙන්න මේ වැරදි ආකල්පය අපෙන් ඉවත් කරන්න ඕන. තරුණ දරුවා නිර්මාණශීලී. එයා අලුතින් හිතන කෙනෙක්. එයා තැනට සුදුසු විදියට හිතන කෙනෙක්. වැරදි වැටහින් වැරදි ආකල්ප තියන අය ඉන්නවා කියලා දැන් මම මුලින් කිව්වා. ඒ අය ගැන නෙමෙයි මම මේ කියන්නේ. හොඳ ගුණ නුවණ තියෙන දක්ෂ බුද්ධිමත් දැක්මක් ඇති නිර්මාණශීලී දරුවෝ ඉන්නවා. අනේ අයට තැනක් අපි දෙන්න ඕන. ඒ නිසා අපට අර මා කලින් කිව්වා වගේ රටකට ගියාම අපිට පේනවා වැඩිහිටියෝ නෙමෙයි ඉදිරිපත් වෙලා කටයුතු කරන්නේ. තරුණ දුවල පුතාලා. කොච්චර ඒ අය ලංකාවේ ඉන්න කාලේ නැති එහෙත් එරටට ගියාට පස්සේ ඒ රටකදී සේරම තමන්ගේ දේවල් තමන් කරගන්නේ. අම්මලා තාත්තලා නැහැ කරලා දෙන්න කෙනෙක් නැහැ. අපිට හරිම සන්තෝෂයි පන්සලට එන්නේ තරුණ දුවල පුතාලා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කළා. පින්කම් කරන්නේ බණ අහන්නේ සංවිධානය කරන්නේ දානමය පින්කම් ලස්සනට සංවිධානය කරන්නේ තරුණ දුවල පුතාලා. ඉතින් ඒ අයමයි ආමුදුරුවන්ට ආරාධනා කරන්නේ. ඒ අයමයි ස්වාමීන් වහන්සේලා නිවසට වඩම්මන්නේ. හරිම ක්‍රමවත්ව පිරිසිදුව නිර්මාණශීලීව ඒ කටයුතු කරනවා. නමුත් ලංකාවේ හිටියනම් ඒ දේවල් කරන්නේ අම්මලා තාත්තලාම කරනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා තරුණ ජීවිත ඉච්චර වැදගත්. ඒ නිසා අපි ඒ අය තමයි හොඳ තැනකට ගන්න ඕන. ඒ අය හැදුනොත් ඒ අය ගුණධර්මයෙන් පෝෂණය වුණොත් සමස්ත සමාජයක් නෙමෙයි රටම සුඛිත මුදිත වෙනවා. තරුණ වයසේ පසුවන දරුවෝ වෙනස් විදියකට හිතන අය වෙන්න ඕන. සාම්ප්‍රදායික ගතානුගතික චින්තනයේම ඉන්න බෑ. මේකෙන් කියන්නේ සාම්ප්‍රදායික චින්තනයේ තියෙන හොඳ දේවල් ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි. ඒවත් තියාගන්න. හැබැයි අලුත් විදියට හිතන්න. අලුත් නිර්මාණ පිළිබඳ උනන්දු වෙන්න ඕන. අන්න ඒ තුලින් තමයි විවර නොවූ මග විවර කරගන්න, විවෘත කරගන්න ඕන. බුදුදහම ලෝකෝත්තර දහමක් වුණාට තරුණ වියේදී ගිහියෙකු වශයෙන් කෙලිලොල් ජීවිතයක් ගත කරන එක, ආදරය කරන එක, විනෝද වෙන එක, විවාහ වෙන එක, ධනය උපයා ගන්න එක කවදාවත් බුදුදහම ප්‍රතික්ෂේප කළා නැහැ. මොකද බුදුදහම වැඩියෙන්ම ව්‍යාප්ත වුණේ මුලින් තරුණ පිරිස් උදෙසා ධර්මයේ දේශනා කළා. දැන් පස්වග තවුසෝ අතරේ ගත්තොත්, ඊළඟට යසකුල පුත්‍රයා ප්‍රධාන පිරිස ගත්තොත්, බද්දවග්ගීය කුමාරවරු ගත්තොත්, මේ සේරම තරුණ අයනේ. මේ අතර වයෝ වෘද්ධයත් හිටියා. බහුතරයක් තරුණ අය. බුදුහාමුදුරුවෝත් අවුරුදු 35 දී බුද්ධත්වයේ ලැබුවේ. එතකොට වයස ඉක්මී ගිහිල්ලා නැහැ. තරුණ වයසේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ තරුණ අයට ආමන්ත්‍රණය කරන්න ක්‍රියාත්මක වුණා. ඒ නිසා ධර්මය බොහොම පහසුවෙන්
ජනගත කරන්න හැකියාව ලැබුණා. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා ලංකාවට බුදු දහමත් අරගෙන මිහිඳු හාමුදුරුවෝ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලා වැඩියනේ. එතකොට මිහිඳු හාමුදුරුවෝත් ලංකාවට එනකොට තුරුණු වියේ පසු වුණේ. අවුරුදු 30ක පමණ කෙනෙක්. ලංකාවේ දේවානම් පියතිස්ස රජතුමත් තරුණ වියේ කෙනෙක්. එතකොට තරුණ වියේ කෙනෙකුට ධර්මයේ දෙන්න ගත්ත උත්සාහය සාර්ථක වුණා. ඒ නිසා තරුණ දරුවන් හැම වෙලාවෙම කටයුතු කරන්න ඕන දුර දිග හිතලා. දැන් අපි දන්නවා තරුණ කාලේ විලාසිතා තියෙනවා. විලාසිතා කරන්න ඕන. එයට විරුද්ධ නෑ අපි. මොකද තරුණ කාලේ විලාසිතා කරන්න නැතුව වයසට ගිහිල්ලා විලාසිතා කරන්න බෑනේ. හැබැයි පුතේ විලාසිතාව කරන්න ඕන තැනට ගැළපෙන තැනට සුදුසු විදියට. හැන්දෑවට තමන් විනෝදෙට වෙරළට යන විදියට, කඩේ යන විදියට, පාටියකට යන විදියට පන්සලට එන්න බෑ. අන්න ඒක තමයි බුද්ධිය කියන්නේ. අන්න ඒක තමයි දැක්ම කියලා කියන්නේ. මට කොතනත් එකයි කියලා අර වැල්ලේ යන විදියට, එහෙම නැත්නම් කඩේ යන විදියට පන්සලේ හාමුදුරුවෝ බැහැ දකින්න දෙන්න එපා. එතෙන්දි සංවර වෙන්න. පාටි එකේදී ඕනතරම් නටන්න. හැබැයි පන්සලට එනකොට සුදු වතින් සංවර වූ ඇඳුමකින් සැරසිලා ඉන්න. එනිසා ඒකත් විලාසිතාවක්. හැබැයි ඒ විලාසිතාව ආධ්‍යාත්මයට සම්බන්ධයි. ඒ නිසා ඔබට ඕන තරම් කොණ්ඩ මෝස්තර දාන්න පුළුවන්. විවිධ ඇඳුම් තියෙනවා, එක එක විදි ඇඳුම්. ඒ තැනට අඳින්න. හැබැයි සිල් ගන්න දවසට, බෝධි පූජාවක් කරන්න එන දවසට, පන්සලේ හාමුදුරුවෝ බැහැ දකින්න එන දවසට, ආරාධනාවක් කරන්න එන දවසට, එතකොට අර විදියට එන්නේ නැහැ. එහෙම එනවනම් එතන ඒ තරුණ කමෙන් ඇති වැඩක් නැහැ. බුද්ධියක් නැහැ, දැක්මක් නැහැ, නිර්මාණශීලී බවක් නැහැ, තැනට සුදුසු නුවණක් නැහැ. ඒ නිසා විලාසිතා කරාට කමක් නැහැ. හැබැයි තැනට සුදුසු විදියටයි විලාසිතාව අවශ්‍ය වෙන්නේ. අන් අය හිනස්සන විදිය විලාසිතා කරන්න එපා. තමන්ගේ සිරුරට ගැළපෙන, තමන්ගේ වයසට ගැළපෙන, තමන්ගේ ආර්ථිකයට ගැළපෙන, තමන්ගේ දෙමාපියන්ට ගැළපෙන, තමන්ගේ පරපුරට ඔබින, තරුණකමටත් ගැළපෙන විලාසිතාවක් කරන්න. හැබැයි කල්පනාවෙන් තැනට සුදුසු විදියට. ඔතන තමයි තාරුණ්‍ය ඇති වැදගත්කම තියෙන්නේ. බුද්ධිය, දැක්ම, නිර්මාණශීලී බව. දුවේ පුතේ, තරුණ කෙනෙකුට තම ජීවිතයේ අභිවෘද්ධිය සාදා ගන්න, සකස් කරගන්න ඉවහල් වෙන කරුණු 7ක් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේදී දේශනා කළා. මොනවද ඒ කරුණු? 1. යහපත් මිතුරෙකු ආශ්‍රය කරන්න ඕන. අපට තනියම හුදකලාව ජීවත් වෙන්න බෑනේ. අපි ජීවත් වෙන්නේ සමාජයක. සමාජයක ජීවත් වෙනම නම් අපට සමාජයට ගැළපෙන විදියට ජීවිතේ පවත්වාගෙන යන්න ඕන. ඒ නිසා හුදකලාව ජීවත් වෙන්න බෑ. යාළුවෙක්, මිතුරෙක්, මිතුරියක් අවශ්‍යයි. ඇත්තටම අපි යාළුවෙක්, අපි මිතුරෙක්, මිතුරියක් අපේ ජීවිතේට සම්බන්ධ කරගන්නේ ඇයි? මං ඇහුවොත් අපේ තරුණ දුවල පුතාලගෙන්, ඇයි ඔබ යාළුවෙක් හදාගත්තේ?
ඔබ දෙන උත්තරේ මොකද්ද? ඔබ කියයි එයාට උදව්වක් කරන්න ඕන නිසා මම යාළුවෙක් හදාගත්ත කියලා. නෑ. එයාට උදව්වක් කරන්න නෙමෙයි ඇත්තටම ඔබ යාළුවෙක් හදාගත්තේ. ඔබේ තනිකම, ඔබේ පාළුව, ඔබේ කාන්සිය මකා ගන්න. ඒකට තමයි යාළුවෙක් ඕනුනේ. එහෙනම් යාළුවෙක් මිත්‍රයෙක් හදාගන්නේ ආත්මාර්ථකාමී හැඟීමකින්. ආත්මාර්ථකාමීව යාළුවෙක් හදාගත්තට පරාර්ථයකින් තොරව යාළුකම පවත්වන්න බෑ. අන්න ඒක තේරුම් ගන්න ඕන. හැබැයි ඇසුරු කරන යාළුවා කොහොම කෙනෙක්ද කියලා තේරුම් අරගෙන මට යමක් ඉගෙන ගන්න තියෙන කෙනෙක්ද? එහෙම නැත්නම් මම නොමගට ඇද ගන්න කෙනෙක්ද? මමත් එක්ක එකට යාබදව ඉදිරියට යන්න පුළුවන් කෙනෙක්ද? මේක තේරුම් ගන්න ඕන. ඒක තමයි බුද්ධිමත්ව දැක්මක් ඇතුව කටයුතු කරනවායි කියන්නේ. එහෙම නැතුව කවුරු හරි යාළුවෙක් කරගන්න එක නෙවෙයි කරන්න ඕන. එහෙනම් අර පැරණි කියමනක් තියෙනෝනේ මිත්‍රයෙකු නැති ජීවිතේ සාක්ෂියක් නැති මරණයක් කියලා. එහෙනම් යාළුවෙක් අපිට ඕන. හැබැයි අපිව විනාශ කරන යාළුවෙක් නෙවෙයි. අපට අවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍රයෙක්, හොඳ මිනිසෙක්, සත්පුරුෂයෙක් අපේ ආශ්‍රයයට. එහෙනම් තරුණ දුවල පුතාලා හැම වෙලාවෙම හිතන්න මම ඇසුරු කරන කෙනා කවුද? මගේ ආධ්‍යාත්මය පිරිහෙන කෙනෙක්ද? මගේ ආර්ථිකය නැති කරන කෙනෙක්ද? මගේ ආත්ම ගෞරවයට හානි කරන කෙනෙක්ද? මගේ අම්මා තාත්තගේ ගෞරවය නැති කරන කෙනෙක්ද? එහෙම කෙනෙක් නම් මං එයාගෙන් ඈත් වෙනවා. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනං. සේවනය කරන්න එපා බාලයෝ, දුර්ජනයෝ, අසත්පුරුෂයෝ, සල්ලාලයෝ, බේබද්දෝ, වංචනිකයෝ. ඒගොල්ලෝ ඈත් කරන්න. නබජේ පාපකේ මිත්තේ, පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. එහෙනම් තරුණ දරුවෙකුගේ ජීවිතය වඩාත් වර්ණවත් වෙන්න නම් මිත්‍රයෙකු ආශ්‍රය කරන්න ඕන. මිත්‍රයෙක් Tamanට සම්බන්ධ කරගන්න ඕන. එහිදී හොඳ කෙනා කවුද කියලා තෝරලා ආශ්‍රය කරන්න. ඒ වගේම ආත්මාර්ථකාමී ස්වභාවයෙන් කටයුතු කරන්නේ නැතුව පරාර්ථයත් ඒකට එකතු කරගෙන තමන්ගේ බඩ වඩා ගන්න, තමන්ගේ පාළුව තනිකම නැති කරගන්න විතරක් නෙවෙයි, ඔහුටත් උදව් කරන්න ඕන. අන්න එතකොට තමයි යාළුකම පවතින්නේ. එහෙනම් දියුණුවක්, අභිවෘද්ධියක් ඇති කරගන්න ඔන්න අපට මිතුරෙක් අවශ්‍යයි. 2. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල සම්පදාවෙහිවත් ගුණගරුක බව. තරුණ දරුවෙකුට අවශ්‍යම කරන දෙයක් තමයි සිල්වත් බව, ගුණවත් බව. ඒ නිසා සිල්වත් බව නැත්තම්, හැදිච්චකම නැත්තම් මෙතනදී තේරුම් ගන්න ඕන මේකෙන් කියන්නේ කතා කරන්න එපා, විනෝද වෙන්න එපා, දුවන්න පනින්න එපා. මේව නෙමෙයි. තරුණ කාලේ දුවන්න පනින්න ඕන, නටන්න ඕන, සින්දු කියන්න ඕන, ක්‍රීඩා කරන්න ඕන, විනෝද ගමන් යන්න ඕන. ඒක ඇත්ත. හැබැයි මේ මොන දේ කළත් තමන්ගේ චරිතයට හානියක් වන දේ කරන්න එපා. හානිවන චරිතය නැවත ජීවිත කාලෙදී හදාගන්න බෑ. දුවේ පුතේ පදයක් හදාගන්න හරි ලේසියි. හැබැයි පදයක් හැදුනොත් ඒක වෙනස් කරන්න නම් ලේසි වෙන්නේ නැහැ. ජීවිත කාලෙම මේ රටේ නෙමෙයි පිට රටක ගිහිල්ලා පදිංචි වුණත්
ජීවිත කාලෙම ඒ ස්වභාවය පවතිනවා. අන්න ඒක තේරුම් ගන්න. ඒ නිසා සිල්වත් වෙන්න ඕන, ගුණවත් වෙන්න ඕන, ගුණගරුක වෙන්න ඕන තරුණ කාලේ. ඔන්න අභිවෘද්ධිය ඇති කරගන්න, දියුණුව ඇති කරගන්න විදිය. තුන්වෙනි ගුණාංගය තමයි ඡන්දය. ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කුසල් කිරීමට කැමැත්ත. දැන් තරුණ කාලේ කැමැතිම වැරදි වැඩ කරන්නනේ කැමැති. මොකද එතන වීරත්වය තියෙනවා. එතන කැපිපෙනීමේ උවමනාව තියෙනවා. අන් අය අතර ප්‍රසිද්ධ වීමේ උවමනාව තියෙනවා. තරුණ කාලේ එක එක දේවල් එනවා හිතට. අන්න ඒව ගැන සැලකිල්ලෙන් ඒ මාරයන්ට අහු වෙන්නේ නැතුව කුසල් වඩන්න තරම් හැඟීමක් ඇති කරගන්න ඕන. ඒ නිසා කුසලය කියන එක අපේ ජීවිතය තුළ වර්ධනය කරගන්න ඕන. දැන් මේ දුවල පුතාලට ඕන තරම් කුසලතා තියෙනවා. හැබැයි ඒ කුසලතා ඔබට සින්දු කියන්න පුළුවන් වෙන්න පුළුවන්, නටන්න, ගයන්න, වයන්න, වෙනත් අත්කම් නිර්මාණ කරන්න, නැත්නම් වෙන වෙන විෂයන්, විද්‍යාවට, ගණිතයට, මේ වගේ විෂයන් වලට දක්ෂ වෙන්න පුළුවන්. ඒවත් කුසලතා තමයි. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ කුසලතා තියාගන්න ආධ්‍යාත්මයේ කුසලතාවකුත් වර්ධනය කරගන්න. තරුණ කාලේ තමයි මේක කරන්න පුළුවන්. ආධ්‍යාත්මික කුසලතා කියලා කියන්නේ හිත දියුණු කරගන්න. එහෙනම් අන්න එතෙන්ට අපි එන්න ඕන. 4. අත්ත සම්පදා හිවත් මන චිත්ත ශක්තියක් ඇති කරගන්නවා. සමහර අයට තරුණ වුණත් මේ චිත්ත ශක්තිය නැහැ. මානසිකව ඉක්මනට ඇද වැටෙනවා. නමුත් මේ චිත්ත ශක්තිය තමා තුළ තරුණ දුවෙක් පුතෙක් හැටියට ඇති කරගන්න ඕන. බලන්න එතකොට කොයිතරම් දියුණුවක් ඇති කරගන්න ක්‍රමවේද තියෙනවද දහම තුළ තරුණ තරුණියෙකුට. ඒක තමයි අවශ්‍ය. ඊළඟට දුවේ පුතේ ඔබ තුල තියෙන්න ඕන පස්වෙනි කාරණේ තමයි දිට්ඨි සම්පදා කියන එක. දිට්ඨි සම්පදා කියලා කියන්නේ ඥාන සම්පන්න වීම, නුවණින් බුද්ධියෙන් කටයුතු කරන එක. අනුවන භාවයෙන් යුක්තව තීරණ ගන්න නැතුව, හැඟීමට මුල් තැන දීලා තීරණ ගන්න නැතුව, බුද්ධියෙන් ඥාන සංප්‍රයුක්තව කටයුතු කරන්න ඕන. එතකොට තමයි ඔබට ඉදිරි ගමනක් තියෙන්නේ. එහෙම නැත්නම් බොහෝ අසීරුතාවන්ට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. 6 වෙනි කාරණය තමයි අප්‍රමාදී බව. තරුණ දුවෙක් පුතේ කම්මැලි වෙන්න බෑ. අලස වෙන්න බෑ. උදාසීන වෙන්න බෑ. වැඩ ටික කල් දාන්න බෑ. කාර්යක්ෂම වෙන්න ඕන, ඵලදායී ක්‍රියාවක හැම වෙලාවෙම නිරත වෙන්න ඕන. ඔබේ ජීවිතේ කළමනාකරණය කරගන්න ඕන. ඔබේ අධ්‍යාපනය, ඒ වගේම ඔබේ චරිතය, ඔබේ පැවැත්ම, ඔබේ රැකියාව, ඔබේ ආදර සම්බන්ධයක් තියෙනවා නම් ඒ ආදර සම්බන්ධය මේ එකක්වත් එකකට බාධා නොවන හැටියට පවත්වන්න ඕන. අන්න ඒක තමයි බුද්ධිමත් බව කියන්නේ. එතකොට හැමතිස්සෙම වැඩ කල් දාලා කටයුතු කරන්නේ නැහැ. අප්‍රමාදී බව කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ප්‍රමාදය හේතු වෙන්නේ මරණයටනේ. අප්‍රමාදය හේතු වෙන්නේ දියුණුවට. ප්‍රඥාව ලබා ගන්න.
ඒ නිසා අප්‍රමාදීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. බුදුරජාණන් වහන්සේ අවසාන පිරිනිවන් මංචකේ ඉඳගෙනත් අපිට දුන්නු අවවාදය මොකද්ද? හන්දදානි භික්කවේ ආමන්ත්‍රයාමි වෝ වය ධම්මා සංඛාරා සීල සංස්කාරයෝ නැසෙන සුළුයි අප්පමාදේන සම්පාදේත නොපමාව කුසල් වඩන්න. අනිතින්ට පැමිණෙන්න ඕන දුවේ පුතේ. හත්වෙනි කාරණය තමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න. උපාය ඥාණයෙන් යුක්ත වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය නැත්තම් අපට හරි දෙයක් කරන්න බෑ. සරු දෙයක්, ඇත්ත දෙයක් කරන්න බෑ. එහෙනම් මේ කරුණු 7ක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ආයිත් බලන්න කරුණු 7 යහපත් මිත්‍රයෙක් අපි ආශ්‍රය කරන්න ඕන. සීල සම්පන්න භාවයෙන් යුක්ත වෙන්න ඕන, ගුණගරුක වෙන්න ඕන. 3 කුසල් කිරීමට කැමැත්තක් ඇති කරගන්න ඕන. 4 මනා චිත්ත ශක්තියක් නොපසුබස්නා බවක් ඇති කරගන්න ඕන. බුද්ධිමත්ව ඉදිරියේ දැක්මක් ඇතුව කටයුතු කරන්න ඕන. කල යුතු වැඩ කටයුතු ප්‍රමාද කළා කල් දාලා වැඩ කරන්න එපා. අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් උපාය ඥාණයෙන් කටයුතු කරන්න ඕන. මෙන්න මේ කරුණු ටික ඔබේ ජීවිතයට දුවේ පුතේ ලං කරගත්තොත් ඔබ දැනට ගත කරන ජීවිතයට වඩා ඊටාම ජව සම්පන්න දියුණුවෙන් යුක්ත වූ නිර්වාණශීලී වූ ප්‍රඥා ගෝචර වූ ඵලදායි කාර්යක්ෂම වූ ජීවිතයක් ගත කරන්න ඔබට පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයත් සාර්ථක වෙනවා. ඔබ වාසය කරන සමාජයේ සමාජ ජීවිතයත් සැපවත් වෙනවා. එහෙනම් සමස්ත සමාජයක් හදන්න ඔබ තුල තියෙන ගුණය සමාජගත කරන්න ධෛර්යමත්ව චිත්ත ශක්තියෙන් යුක්තව කටයුතු කරන්න. එහෙම වුණොත් කොයි තරම් ලස්සන පිවිතුරු ජන සමාජයක් නිර්මාණය වෙයිද? ඔබෙන් ආදර්ශය ගන්න නංගිල මල්ලිලා ඔබ යන මඟ ගමන් කරනවා. ඒ අයට බය නැතුව ඔබට ආදර්ශයක් දෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට කටයුතු කරනව නම් විතරයි. ඔබ වැරදි දේ, වැරදි සිතුවිලි වලින්, වැරදි ආකල්ප වලින්, වැරදි චර්යා ධර්ම වලට ඔබ පෙළඹුණොත් ඔබේ නංගිල මල්ලිලත් අන්න ඒ මඟ ගමන් කරන්නේ. ඒ නිසා තරුණ දුවේ පුතේ මේකට ඉඩ තියන්න එපා. ඒ නිසා ගුණබර ජීවිතයක් තුළින්, ආදර්ශ සම්පන්න ජීවිතයක් තුළින් සමස්ත සමාජයම ගොඩ ගන්නට ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ විශ්‍රාමික වෛද්‍ය එල් අබේසිංහ මහතා නුගේගොඩ, විශ්‍රාමික වෛද්‍ය පුෂ්පා පෙරේරා මහත්මිය නාවල, දන්ත හෙදි දයානී මංගලිකා මහත්මිය කළුබෝවිල රෝහල, විශ්‍රාමික පරිපූරක වෛද්‍ය දයානී කලන්සෝරිය මහත්මිය මිරිහාන, විශ්‍රාමික ගුරු නෙළුම් දේවී මහත්මිය මොරටුව. මේ පින්වතුන් එක්සත්ව එක්සිත අද මේ උදාරතර මහා පුණ්‍ය කර්මයට දායක වෙනවා. මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා NV බන්දුමති මෑණියන්ගේ 37 වන 87 වන ගුණ සැමරුම මුල් කරගෙන සියලු දෙනාගේම මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට
පුණ්‍යානුමෝදනා කරන්න. අපවත් වී වදාළ සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ නිසා මේ පින්නේ සියලු දෙනා අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බිනාත් නිදුල අබේසිංහ පුතුගේ 23 වන උපන්දිනයට නිරෝගී සුව හා දීර්ඝායුෂ පැතීම දායකත්වයේ දරන සියලු දෙනාගේම සුජීවත්ව වෙසෙන සියලු දෙනාටම නිරෝගී සුවය හා නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කිරීම. ඒ සියලු දෙනාටම යහපත ශාන්තිය වේවා. ඉක්මන් භවයකදීම අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. දේශනාව සිදු කළ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ හා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා. පරලොව සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. සදාවත්නි දේශනාවේ සඳහන් වූ ආකාරයට ඉසිකෝ මන්මද දුරු කරන එවැගේම සත් සිතක් ඇති ඒ උතුම් වූ දයාව අනුකම්පාව සමාජයේ වෙනුවෙන් දායාද කරන උගත් පරපුරක් බිහි කිරීමට සද්ධර්මය උපයෝගී වනවා. ඒ අපේ අනාගත පරපුරට ආශිර්වාදයක්. ඒ බව අපට කියා දුන් ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි කරු අනුශාසක දර්ශනපති නම කියන්ට අවසරයි පූජනීය මාලිඹඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. විශ්‍රාමික වෛද්‍ය එලාබේසිංහ මහතා නුගේගොඩ, විශ්‍රාමික වෛද්‍ය පුෂ්පා පෙරේරා මහත්මිය නාවල, දන්ත හෙදි දයානී මංගලිකා මහත්මිය කළුබොවිල රෝහල, විශ්‍රාමික පරිපූර්ණක වෛද්‍ය දයානී කලන්සූරිය මහත්මිය මිරිහාන, විශ්‍රාමික ගුරු නෙළුම් දේවී මහත්මිය මොරටුව සිට අද මේ දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කළා. එහෙමනම් ප්‍රඥාවේ හෝරාවෙන් ඔබ යලිත් ලබන සතියේ ආමන්ත්‍රණය කිරීමේ බලාපොරොත්තුවෙන් අද ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනාව නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.